මෙන්න මේ ප්‍රත්‍යා බලය F බෙදීම A සමානුපාතිකයි කියනවා වික්‍රියාවට. ප්‍රත්‍යා බලය සමානුපාතිකයි කියනවා වික්‍රියාවට. මේ සමානුපාතික ලකුණ අයින් කරන්න නියතයක් දානවා. ඒක අපි හඳුන්වනවා මෙතන y යම් මාපාංකය කියලා. හරි? යම් මාපාංකය. යම් මාපාංකය. ඒක කොහොමද එන්නේ? මෙතනින් එනවා වර්ග මීටරයට නිව්ටන්. හරි? E බෙදීමේ වර්ග මීටරයට නිව්ටන් විතරයි ඒකක විදිහට එන්නේ. සමානුපාතික ලකුණ අයින් කරන්න නියතයක් දානවා. ඒතකොට මෙතනින් එනවා සමාන කිරීම. F බෙදීම A සමානයි y E බෙදීම L. යම් මාපාංග අපිට මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. y අර්ථ දැක්වුවොත් උක්ත කරොත් F බෙදීම A ওই විදිහට එනවා. E බෙදීම L ওই විදිහට එනවා. ඒකක වික්‍රියාවක් ඇති කිරීමට අවශ්‍ය ප්‍රත්‍යය බලය E බෙදීම L එකක් වෙනකොට F බෙදීම A ඊට සමාන වෙනවා. ඒකක වික්‍රියාවක් ඇති කිරීමට අවශ්‍ය වෙන ප්‍රත්‍යය බලය අපි හඳුන්වනවා යම් මාපාංකය කියලා. ඒකක වික්‍රියාවක් ඇති කිරීමට අවශ්‍ය වන ප්‍රත්‍යය බලය අපි හඳුන්වනවා යම් මාපාංකය. F බෙදීම මෙතනින් එනවා E බෙදීම L කියලා. ওই විදිහට එන්නේ. හරි? ඒ විස්තර ටික දීලා ඇති. දැන් බලන්න මෙතන කියනවා E සමානයි FL බෙදීම YA කියලා. හරි? E සමානයි FL බෙදීම YA කියලා අපිට ගන්න පුළුවන්. එකම මාන තියෙන කම්බි මත යම් බලයක් යෙදුවම එකම මාන කියන්නේ දිග හරස්කට සමානයි. සමාන බලයක් යොදන කම්බි දෙකක් මත දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් එහෙනම් E සමානුපාතිකයි ප්‍රතිලෝමව යම් මාපාංකයද කියලා. එහෙනම් යම් මාපාංකයේ වැඩි එක්කනාගේ විතතිය අඩුයි යම් මාපාංකයේ අඩු එක්කනාගේ විතතිය වැඩි. යම් මාපාංකයේ වැඩි කියන්නේ කම්බියේ දැඩි බව වැඩි කියලා අපිට ගන්න පුළුවන්. දැඩි බව වැඩි කියලා අපිට ගන්න පුළුවන්. හරි? එහෙනම් මෙන්න මේ විස්තර ටික සරල දේවල් ටිකක් තියෙන්නේ. ওই ටික කොහොම ඔළුවේ තියාගෙන අපි ගැටලුවකට යමු. හරි. එහෙනම් මම ඔයාලට ගාණක් දෙන්නම් ටියුට් එකේ. මෙන්න මේ ගණන් ටිකට යන පොඩි ගණන් වලින් අපි පටන් ගමු. හයවෙනි ගැටලුවට. හයවෙනි ගැටලුව. ටියුට් එකේ හයවෙනි ගැටලුවට යන්න. එකම ද්‍රව්‍යයකින් තනා ඇති කම්බි දෙක හරස්කට ආරයන් අතර අනුපාතය 1:4ද දිග ප්‍රමාණ අතර අනුපාතය 1:3ද වේ. කම්බි දෙක මත සමාන බල යෙදූ විට ඒ වාගේ විතතිය අතර අනුපාතය වන්නේ. එහෙනම් විතතිය E සමාන වෙනවා FL බෙදීම YA ට. හරි. සමාන බල යොදනවා නම් F නියතයි. එකම ද්‍රව්‍යයකින් හදලා තියෙනවා නම් Y නියතයි. F F හා Y E L බෙදීම A කියලා ගන්න පුළුවන්. දැන් E සමානුපාතික L බෙදීම A වෙනුවට ගන්න පුළුවන් 5R වර්ගය. එහෙනම් අපිට ගන්න පුළුවන් කෙලින්ම E සමානුපාතිකයි කියලා L බෙදීම 5R වර්ගය. 5 කෙනෙක් ගන්න එපා R වර්ගය. හරි? ওই විදිහට ගත්තා නම් හරි ආරයන් අතර අනුපාතය. කෙලින්ම ඕක ගන්නත් පුළුවන්. මම ඉතින් අර ටිකක් කෙටිම ක්‍රමවලට යන්නේ නැතුව ටිකක් ඔය හිමීට කියලා දුන්නා. පේපර් එකක් ගන්න පේපර් එකක් නෙවෙයිනේ අපි කරන්නේ. ඒ නිසා එහෙනම් අපිට ගන්න පුළුවන් E හරි අපිට ගන්න පුළුවන් මෙහෙම E සමානුපාතිකයි L බෙදීම R වර්ගයනේ. එහෙනම් E1 බෙදීම E2 අපිට ගන්න පුළුවන් L1 බෙදීම R1 වර්ගය වැඩි කිරීම L2 බෙදීම R2 වර්ගය. තව විදිහකට කිව්වොත් L2 යටට එන්නේ L2 මෙතනින් යනවා R2 වර්ගය. L1 මෙතන R1 වර්ගය.
L එක බෙදීම L2 R2 බෙදීම R1 වර්ග. L1 බෙදීම L2 කියන්නේ දිග ප්‍රමාණ අතර අනුපාතය 1:3යි. හරස්කඩ වර්ගඵලයනේ අරයන් අතර අනුපාතය 4:1යි. එහෙනම් මෙතනින් එනවා 16:3යි. අනුපාතය එනවා පුතේ 16:3යි. හරි. හරි. ඊළඟට යන්න 8 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුව 11 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුව හරස් වල 1 වර්ග සෙන්ටිමීටර කම්බියක් තනා ඇත්තේ අම්මාපාංගේ 2 වැඩි කිරීම 10 11ක් වූ ලෝහයකිනි. කම්බිය දිග දෙගුණ කිරීමට අවශ්‍ය බලය වන්නේ. හරි එහෙනම් මෙතනින් අපි දානවා ගන්නවා x බෙදීම සමානයි y බෙදීම l කියලා. කම්බියේ දිග l සිට 2l දක්වා වැඩි වෙන්නේ. එහෙනම් අපිට විතතිය ගන්න පුළුවන් පුතේ දිගේ වැඩිවීම l නේ. දිගේ වැඩිවීම l. එහෙනම් විතතිය l කියලා ගන්න පුළුවන්. එහෙනම් x බෙදීම සමානයි y 2 වැඩි කිරීම 10 11යි දිගේ වැඩිවීම l ආරම්භක දිගය. හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 1 වර්ග සෙන්ටිමීටර 1 වැඩි කිරීම 10 ඍණ 4යි. එහෙනම් මෙතනින් උත්තරේ එනවා 2 වැඩි කිරීම 10 7ක් කියලා. හරි ඊළඟට යන්න 11 වෙනි ගැටලුවට. ඊළඟට යන්න 11 වෙනි ගැටලුවට. අදල උත්තරය යවන්න මට ඉක්මනට 32 වෙනි ගැටලුව 1984 විභාගය. හරි. අනෙක් කෙරවල සීරීමට සම්බන්ධ කරලා තියෙනවලු රබර් නලයේ අභ්‍යන්තර හා බාහිර අරයන් පිළිවෙලින් R1 හා R2 වන අතර කුහර සිලින්ඩරයක් ආකාරයට තියෙන්නේ. කුහර සිලින්ඩරයක් ආකාරයට අභ්‍යන්තර හා බාහිර අරයන් තියෙනවා. R1 R2 කියලා. මෙන්න මේ කොටස විතරයි පදාර්ථයේ තියෙන්නේ. මෙයා මත යොදනවා W බරයක්. W බරක් යොදනවා බලයක් යොදනවා. හරි. R1 හා R2 වෙනස් නොවී යයි සැලකූ විට නලයේ ගබඩා වී ඇති ශක්තිය අහන. ශක්තිය කියලා කියන්නේ මේ සමීකරණය හැමෝම දන්නවා රිවිෂන් එකක් නිසා මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා මේක මම තියරි වලට ඉස්සරහට උගන්වන්නම් W සමානයි භාගයයි F රිවිෂන් ඒ හින්දා ප්‍රශ්නයක් නෑ ඔක පුළුවන් හදා භාගයයි F එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් දැන් අරක දාන්න සමීකරණය ඉතින් F බෙදීමේ සමානයි A y e බෙදීම l ඔන්න ඔහොම එකක් එනවද බලන්න F බෙදීමේ සමානයි y e බෙදීම l කියලා ගත්තොත් එහෙම ay e බෙදීම l f වලට සමාන වෙනවා f කියන්නේ ay e බෙදීම l e වර්ගයෙන් ගත්තම ඔන්න ඔය විදිහට උත්තරේ එන්නේ හරි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නලයේ ගබඩා වී ඇති ශක්තියනේ නලයේ ගබඩා වී ඇති ශක්තිය අපෙන් අහන්නේ යම් මාපාංකය දීලා තියෙනවා ඒතර e කියන එක අපි හොයන්න ඕන දැන් මේක දැම්මොත් එහෙම වැඩේ කේස් ඇයි e කියන එක අපි දන්නේ නැහනේ මේක දැම්මොත් හරියන්නේ නැහැ. F දන්නවා E දන්නේ එහෙනම් වෙන මොකක් හරි ක්‍රමයකින් E හොයාගෙන ඉන්න ඕන. එහෙනම් E කියන්නේ මොකද්ද? FL බෙදීම YA නේ. E වෙනකොට ආදේශ කරනවා FL බෙදීම YA කියලා. මට පැහැදිලි කරන්න ඕන උනේ ඒ ක්‍රමය හරියන්නේ. එහෙනම් වෙන ක්‍රමයකට අපි යන්න ඕන. එහෙනම් භාගයයි මෙතනින් F එනවා E කියන්නේ FL බෙදීම YA. දැන් මෙතනින් ගමු අපි F වර්ගය L බෙදීම y හරස්කඩ වර්ගඵලය කියන්නේ 5 බාහිර අරය R2නේ හරි 5 R2 වර්ගය ඍණ R1 වර්ගය 5 R2 වර්ගයෙන් මුළු වර්ගඵලයෙන් 5 R2 කියන්නේ මුළු වර්ගඵලය මේ කුහර කොටසේ වර්ගඵලය අඩු කරන්න ඕන. එතන තියෙන සිදුරක් එතන පදාර්ථයක් නැහැ. ඔන්න ඕක තමයි හරස්කඩ වර්ගඵලයේ සූත්‍රය. ඕක ආදේශ කරන්න එතකොට එනවා උත්තරේ L බෙදීම 2යි y f වර්ගය මෙතනින් 5 කියලා එනවා r2 වර්ගය ඍණ r1 වර්ගය වතාවක් f වෙනුවට එන්නේ w වර්ගය කියලා w වර්ගය L බෙදීම
දෙකයි පයි y වතාවක් r දෙකේ වර්ගය ඍණ r එකේ වර්ගය උත්තරය අංක 5. උත්තරය අංක 5 කියලා එනවා. 31 වෙනි ගැටලුව 1983 විභාග ගන්න. බලන්න. දිග 8 සෙන්ටිමීටර යම් මාපාංකය දෙක වැඩි කිරීම 10 11යි කුහර සිලින්ඩරාකාර වාහනයේ කුරුණක් බලයක් යොදනවා. සිලින්ඩරයේ අභ්‍යන්තරය බාහිර ආරයෙන් 0.8ක් නම් බාහිර ආරය කොච්චරක්ද කියලා අහනවා. හරි. මෙතනින් කියන්නේ කුහර වාහනයේ කුළුණක්. කුහරාකාරයි ඔය විදිහට එන්නේ. මේක මත බලයක් යොදනවලු 9.9 වැඩි කිරීම 10.4යි නිව්ටන්. එහෙනම් බලනවා. හරි. එතකොට අභ්‍යන්තරය දීලා තියෙනවා 0.8යි කියලා බාහිර ආරය වගේ. දැන් බාහිර ආරය තමයි අපෙන් අහන්නේ. බාහිර ආරය අපි ගන්නවා r කියලා. බාහිර ආරය ගන්නවා පුතේ අපි r කියලා. එහෙනම් අභ්‍යන්තර ආරය ඉන්නේ එකෙන් 0.8යි. එහෙනම් අභ්‍යන්තර ආරය 0.8යි ඔය විදිහට එන්නේ. හරි. එහෙනම් අපි දානවා සමීකරණ f බෙදීම. දැන් a කියන එක ගන්න 5 r වර්ගය ඍණ 0.8යි r වර්ගය 0.8යි r වල සම්පූර්ණ එකේ වර්ගය. ඔය විදිහට එන්නේ ඈ. එහෙම එන්නේ හරස්කඩ වර්ගඵලය මුළු විශාල සිලින්ඩරයේ වර්ගඵලයෙන් කුඩා සිලින්ඩරයේ විශාල වෘත්තාකාර මුහුණතේ වර්ගඵලයෙන් කුඩා වෘත්තාකාර මුහුණතේ වර්ගඵලය අඩු කරනවා r වර්ගය ඍණ 0.8යි r වල වර්ගය. හරි. ඊට පස්සේ f බෙදීමේ සමානයි y e බෙදීම l y y වලගේ දීලා තියෙනවා e බෙදීම l e බෙදීම l අපි කෙලින්ම ආදේශ කරමු බලයත් ආදේශ කරන්න 9.9 වැඩි කිරීම 10.4යි y e බෙදීම l y වලගේ දෙක වැඩි කිරීම 10.11යි සම්පීඩනය 0.3 මිලිමීටර් 0.35 වැඩි කිරීම සුළු කිරීම හරියට කරන්න 10-3 බෙදීම L කියලා කියන්නේ ආරම්භක දිග 8යි. දැන් බලන්න ඕකේ මොකක් හරි කෙටි ක්‍රමයක් ඇති සුළු කරන්න. ඕක දිගින් දිගට සුළු කරගෙන යන්න එපා. උතන උත්තරය එනවා 0.1 කියලා. හරි. යන්න ඊළඟ නෝට් එකට. වික්‍රියා සටහනට යන්න. මෙතනින් අපි කරන්නේ වස්තුවක් මත බලයක් යොදනවා. දණ්ඩක් කියලා හිතන්නකෝ. ඒ දිගටි දණ්ඩක් මත බලයක් යොදලා ප්‍රත්‍යා බලය හා වික්‍රියාව අපි යොදන බලය ඒක වර්ගයකට යොදන බලය සමග කොහොමද වික්‍රියාව වෙනස් වෙන්නේ? වික්‍රියාව කියන්නේ E බෙදීම L කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි මෙතනදී බලන්නේ. හරි. ලකුණු කරගන්න අක්ෂර ප්‍රත්‍යා බලය වික්‍රියාව කියලා. හරි. ප්‍රස්ථාරය මේ විදිහට එන්නේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් මේ විදිහට පොඩි නැම්මක් තියෙනවා මේ විදිහට ඇවිල්ලා ඔන්න ඔය විදිහට. හරි. මේක O කියලා ගන්න මේක A කියලා ගන්න මෙතන B කියලා ගන්න ඊට පස්සේ මෙතන C කියලා ගන්න මේක හැම වෙලේම මතක තියාගන්න නැවත පහළට එන්නේ නැහැ. හරි. ප්‍රත්‍යාබල එන්න වැඩි වෙනවා. ඔහම ප්‍රත්‍යාබල එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මට්ටම හැම වෙලේම ඉහළට යන්නේ. ඔය විදිහට. ඔන්න ඔය විදිහට. හරි. මෙතන C කියලා ගන්න ඊට පස්සේ මෙතන D කියලා ගන්න. මේ වගේ තැනක් D කියලා ගන්න ඊට පස්සේ D වල ඉඳන් පුතේ ඇඳ ගන්න OAට කඩ ඉරක් ඒක සමාන්තර වෙන්න ඕන OAට. මෙහෙම කඩ ඉරක් ඇඳ ගන්න OAට සමාන්තර වෙන විදිහට. හරි. OAට සමාන්තර වෙන විදිහට ඊට පස්සේ යන්න ඊට මෙහෙම සිරස්ව තියෙන කඩ ඉරක් ඇඳ ගන්න. මෙතන F කියලා ලකුණු කරගන්න. ඔන්න ඔය විදිහට. ඉහළටම යන්න මේක ඉහළට යනවා. ඇඳ ගන්නකෝ.
හරි බලන්න මෙතන OA කියලා කියන්නේ සමානුපාතික සීමාව. මේ කොටසේදී ප්‍රත්‍යාබලයේ වික්‍රියාවට සමානුපාතික වෙනවා. හරි OA වලදී ප්‍රත්‍යාබලය y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් වික්‍රියාවට සමානුපාතික වෙනවා. එහෙනම් බලන්න මෙන්න මේ විදිහට f බෙදීමේ සමානයි අපිට ගන්න පුළුවන් මෙහෙම සමීකරණයක් තියෙනවා y e බෙදීම l කියලා. එහෙනම් මේකත් එන්නේ y සමානයි mx විදිහට. y සමානයි mx විදිහට. මේ යම් මාපාංකය මේ තියෙන. යම් මාපාංකය කියන්නේ එහෙනම් අනුක්‍රමණයට. OA කොටසේ අනුක්‍රමණයේ යම් මාපාංකය ලැබෙනවා. හරි ඒ විස්තරය උතන දීලා තියෙනවා. AB කියන්නේ පුතේ සීමාව. දැන් මෙතනදී බලන්න වක්‍රයක් එන්නේ ප්‍රත්‍යාබලයේ වික්‍රියාවට සමානුපාතික වෙන්නේ නැහැ. මෙතනින් එන්නේ වක්‍රයක්. හරි? ප්‍රත්‍යාබල වික්‍රියාවට සමානුපාතික වෙන්නේ මේ සමීකරණයෙන් දාන්න බෑ. හරි? මේ සමීකරණය දාන්න බෑ. මේ සමීකරණය යොදන්න පුළුවන් සමානුපාතික සීමාවට විතරයි. මෙතන ඔන්න බලය යොදලා වික්‍රියාව වැඩි වුණා කියලා හිතන්නකො. දිග වැඩි වෙන කම්බියක් නම් ඇදෙනවා. බලය අතහැරියම ටික නැවත මුල් තත්ත්වයට එනවා. මේ වක්‍රයේ දිගේම මුල් තත්ත්වයට එනවා බලය අතහැරියම. හරි? ඊළඟට බලන්න BC කොටස. මේ BC කොටසේදී කම්බියේ තියෙන අණු එක මත එක සර්පණය වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ගමන් කරන්න පටන් ගන්නවා. අණු එක මත එක ගමන් කරන්න පටන් ගන්නවා. හරි? කම්බියේ තියෙන අණු එක මත එක ගමන් කරන්න පටන් ගන්නවා BC කොටසේ. හරි? බලන්න මේ විස්තරය උතන දීලා ඇති. අන්න ඒ අවස්ථාවට අණු එක මත එක සර්පණය දුන්නා සුවිකාර්ය ප්‍රවාහය කියලා. සුවිකාර්ය කියන්නේ ප්ලාස්ටික් කියන. ප්ලාස්ටික් කියන එක විද්‍යාත්මක තේරුම. සාමාන්‍ය කියනවා ප්ලාස්ටික් බඩු කියන එක නෙවෙයි. ප්ලාස්ටික් කියන එකේ විද්‍යාත්මක වචනය තමයි සුවිකාර්ය කියන එක. එහෙනම් මෙතනදී අණු එක මත එක සර්පණය වෙන්න පටන් ගන්නවා. මේ අවුරුද්දේ වලට මතක ඇති මේ වක්‍රය ආවා. මේ වක්‍රය ආවා. මතක ඇති මම කිව්වා මෙහෙම කොටස ප්‍රත්‍යස්ථාවට එයි කියලා ආව නේද? මෙන්න මේ වක්‍රය දීලා තිබ්බා කියන්නේ. හරි ඊට පස්සේ මෙන්න මේ C කියලා කියන්නේ අවනති ලක්ෂය. කියලා කියන අවනති ලක්ෂය මෙතනින් එහාට මේ අනුක්‍රමණය වැඩි වෙනවා. හරි? ඒ කියන්නේ ප්‍රත්‍යාබලය පොඩි බලයක් යෙදුවත් ගොඩක් ඇදෙනවා. පොඩි බලයක් යෙදුවත් කම්බිය ගොඩක් ඇදෙනවා. C කියලා කියන්නේ අවනති ලක්ෂය. අවනති ලක්ෂයෙන් ඔබට තමයි පොඩි බලයක් යෙදුවත් වික්‍රියාව විශාල ලෙස වැඩි වෙන්නේ. හරි. ඊට පස්සේ මම මේක DP කියලා දාන්නම්. D වලට ආවා කියලා හිතන්න. ඒ කියන්නේ වික්‍රියාව දිග වෙනස් වෙලා වුණ D කියන තැනට ආවා. දැන් මේක අතාරිනවා. බලය අතහැරියද නැවත මුල් තත්ත්වයට එන්නේ නැහැ. මෙන්න මේ බලයට අනුරූපව වික්‍රියාව මෙතන තියෙනවා. විතතියක් ඉතිරි වෙනවා. කම්බිය ඇදිලා නැවත මුල් තත්ත්වයට වෙන්නේ නැහැ. ප්‍රත්‍යස්ස සීමාව ඉක්මවලා ගිහිල්ලා. සම්පූර්ණයෙන්ම බලය ඉවත් කරා. මෙන්න මේ වික්‍රියාව ඉතිරි වෙනවා. මේ මුල් තත්ත්වයට එන්නේ විතතිය බෙදීම මුල් දිග විතතියක් තියෙන හින්දා මේ අගේ ශූන්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ දිග මුල් දිගෙන් බෙදුවා නම් විතතිය එනවා. කම්බිය මුල් තත්ත්වයටපත් වෙන්නේ මෙන්න මේ විතතිය මෙන්න මේ වික්‍රියාව අපි හඳුනනවා නිත්‍ය කියලා. ඒ විස්තරය උතන දීලා ඇති. හරි? D වැනි ලක්ෂයක් සලකන්න. බලන්නකෝ. මේ මෙතන P කියලා නම් කරගන්න ඔයාලා. D හි ප්‍රත්‍යාබලය ක්‍රමයෙන් අඩු කළහොත් dP වැනි සරල රේඛාවක් ඔස්සේ වික්‍රියාව වෙනස් වේ. එනම් භාරය සම්පූර්ණයෙන් ඉවත් කළද OP වික්‍රියාවක් ඉතිරි වෙනවා කියලා කියනවා. මේ වික්‍රියාව අපි හඳුන්වනවා නිත්‍ය න්‍යස්තය කියලා. OP වික්‍රියාව අපි හඳුන්වනවා නිත්‍ය න්‍යස්තය කියලා. හරි? ඊළඟට D වලින් එහාට ප්‍රත්‍යාබලය වැඩි කරගෙන යනකොට ඔන්න කම්බිය හීනි වේගෙන ඇවිල්ලා එක තැනකින් කම්බිය කැඩිලා යනවා. F ලක්ෂයේදී කම්බිය කැඩිලා යනවා. ඊට අනුරූප ප්‍රත්‍යාබලය අපි හඳුන්වනවා භේදක ප්‍රත්‍යාබලය කියලා. භේදක ප්‍රත්‍යාබලය කියන්නේ පුතේ
කම්බියට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබලය. ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීමේ ඒකක වර්ගඵලයකට යොදන්න පුළුවන් උපරිම බලය. එතනින් එහාට එදුවොත් කම්බිය කැඩෙනවා. හරි? ඒ කියන්නේ කම්බිය නොකැඩෙන පරිදි එදිය හැකි උපරිම බලය. කම්බිය කැඩෙන්න යොදන්න ඕන අවම ප්‍රත්‍යාබලය. කම්බිය නොකැඩෙන පරිදි එදිය හැකි උපරිම ප්‍රත්‍යාබලය. කම්බිය කැඩෙන පරිදි එදිය හැකි අවම ප්‍රත්‍යාබලය තමයි ભેදක ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. හරි? ભેදක ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. බලන්න. ඩීලක්ෂයෙන් ඔබට ප්‍රත්‍යාබලය වැඩි කළහොත් ඊහිදී උපරිමාගයකට පැමිණේ. ඊට අනුරූප ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලය ලෙස හැඳින්වේ. තවදුරටත් බලය යෙදුවහොත් F ලක්ෂයේදී කම්බිය කැඩී යයි. මෙන්න මේ විදිහට මේ වක්‍රයට අණුව හැසිරෙනවා නම් යම් ද්‍රව්‍යයකින් හදපු කම්බියක්. එහෙම නැත්නම් යම් ද්‍රව්‍යයක් අපි ඒව හඳුනනවා තන්‍ය ද්‍රව්‍ය කියලා. තන්‍ය ද්‍රව්‍ය කියලා හඳුන්වනවා. ඒ විස්තරත් උතන දීලා ඇති. වානේ තඹ වගේ ඒවා. කොප එහෙම නැත්නම් තඹ කොප කියන්නේ තඹමනේ. ඒවා අපි හඳුන්වනවා තන්‍ය ද්‍රව්‍ය කියලා. ප්‍රත්‍යස්ත සීමා ඉක්මවපු ගමන් කැඩ යන ඒවා අපි හඳුන්වනවා බංගුර ද්‍රව්‍ය කියලා. එහෙනම් මේ වක්‍රයේ තියෙන්නේ තන්‍ය ද්‍රව්‍ය වලට බංගුර ද්‍රව්‍ය වලට නෙවෙයි. තන්‍ය ද්‍රව්‍ය වලට තියෙන්නේ බංගුර ද්‍රව්‍ය වලට නෙවෙයි. වීදුරු චීන චට්ටි. හරි ඊට පස්සේ දැන් ඔය හිතන්න චෝක් කෑල්ලක් කියලා. ඒවා අයිති වෙන්නේ බංගුර ද්‍රව්‍ය වල. ප්‍රත්‍යස්ත සීමා ඉක්මවු ගමන් කැඩිලා යනවා. හරි. කියව ගන්න මේ විස්තරේ. ඒ විස්තරේ කියවගෙන පහලින් තියෙන ගානට යන්න. මට උත්තරේ හදලා එවන්න පහලින් තියෙන ගාන. ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ප්‍රස්තාරයට යන්න ප්‍රස්තාරය ඒ ගාන හදලා උත්තරේ එවන්න ඉක්මනට. පහලින් තියෙන ගාන අපිට හදන්න පුළුවන්. මෙතන ඒ කොටසේ අනුක්‍රමණය එන්නේ උස 20 වැඩි කිරීම 10 7යි. ඊබෙදීම L කියන එක එනවා 10 ඍණ 5. මෙතනින් එනවා 2 වැඩි කිරීම 10 12යි යම් මාපාංක වර්ග මීටරයට නිව්ටන්. 2 වැඩි කිරීම 10 12. හරි. තියාගන්න. පවත්වා ගන්න නම් කම්බියක් කැඩෙන්නේ නැතුව පවත්වා ගන්න නම් ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ කැඩෙන්න දැන් මෙහෙම හිතන්නකෝ. කැඩෙන්න ඕන ප්‍රත්‍යාබලය 100යි. අපි 90ක් දුන්නට කැඩෙන්නේ 99ක් දුන්නට කැඩෙන්නේ 100ක් දුන්නොත් කැඩෙනවා. ඒ කියන්නේ නොකැඩී පවතින එක සීමාව වගේ හරියට. කැඩෙන්නෙත් නැහැ, කැඩෙන්නේ නැත්තේත් නැහැ සීමාව වගේ. කොහොම හරි කම්බිය නොකැඩී පවත්වා ගන්න නම් උපරිම 100යි. එතනින් එහාට දෙන්න එපා. කම්බිය කැඩෙනවා. හරි? එහෙනම් කම්බිය නොකැඩී පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම අපි යොදන ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට වඩා අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් ભેදක ප්‍රත්‍යාබලයට සමාන වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට තමයි උපරිම ප්‍රත්‍යාබලය එන්නේ. දැන් බලන්න උතන දීලා තියෙනවා කම්බියක් නොකැඩී පවත්වා ගැනීමට නම් ප්‍රත්‍යාබලය කුඩා හෝ සමාන වෙන්න. කුඩා වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමානයි කියලා කියන්නේ කැඩෙන්න ඔන්න මෙන්න අවස්ථාව. කුඩා හෝ සමානයි ભેදක ප්‍රත්‍යාබලය විය යුතුයි කියලා කියනවා. හරි. ඒක එහෙම ඔළුවේ තියාගෙන අපි පහලින් තියෙන ගානට යන්. හරස්කඩ වර්ගඵලය 200යි වර්ග මිලිමීටර වන කම්බියක් සෑදියේදී ද්‍රව්‍යයේ ભેදක ප්‍රත්‍යාබලය 5 වැඩි කිරීම 10යි. කම්බිය නොකැඩෙන පරිදි එයින් එල්විය හැකි උපරිම භාරය කොපමණද? එම ද්‍රව්‍යයෙන් සෑදියේදී කම්බියකින් කිලෝ නිව්ටන් 40ක භාරයක් එල්වීම සඳහා කම්බියට තිබිය යුතු අවම හරස්කඩ වර්ගඵලය කොපමණද කියලා අහනවා. කම්බියට තිබිය යුතු අවම හරස්කඩ වර්ගඵලය කොපමණද කියලා අහනවා. හරි. ගාන අපි හදාගෙන යන්. හදාගෙන යන්. හරස්කඩ වර්ගඵලය 200යි වර්ග මිලිමීටර වන කම්බියක්. කම්බියක් තියෙනවා. හරස්කඩ වර්ගඵලය 200යි වර්ග මිලිමීටර. වර්ග මිලිමීටර මීටර කරන්න 10 ඍණ 6න් වැඩි කරන්න ඕන. මිලිමීටර මීටර කරන්න 10 ඍණ 3යි වර්ග මිලිමීටර වර්ග මීටර කරන්න 10 ඍණ 6. ભેදක ප්‍රත්‍යාබලය දීලා තියෙනවා. කම්බිය නොකැඩෙන පරිදි එයින් එල්විය හැකි උපරිම භාරය කොපමණද කියලා අහනවා. එහෙනම් නොකැඩෙන ලෙස එල්ලන්න නම් නොකැඩෙන ලෙස උපරිම භාරය එල්ලන විට ඒ කියන්නේ F බෙදීම A වල උපරිම අගය දැන් අතනින් අපි ගත්තේ මොකද්ද? F බෙදීම A කුඩා හෝ සමාන වෙන්න ඕන ભેදක ප්‍රත්‍යාබලයට. ભેදක ප්‍රත්‍යාබලය.
F බෙදීම ඒ හැම වෙලේම ભેදක ප්‍රත්‍යාවලයට වඩා අඩු වෙන්න ඕන සමාන වුණොත් F බෙදීම A වල උපරිම අගය එනවා. කම්බිය නොකැඩෙන පරිදියේදී හැකි උපරිම ප්‍රත්‍යාබලය කියන්නේ ભેදක ප්‍රත්‍යාබලය. ඒ සමානයි අවස්ථාව නෙන්නේ. ඒතකොට F බෙදීම A වල උපරිම අවස්ථාව වෙන්නේ සමාන වෙනකොට. හරි? ලියන්න මෙහෙම. කම්බිය නොකැඩෙන කම්බිය නොකැඩෙන පරිදි යෙදිය හැකි උපරිම ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට සමාන වේ. උපරිම ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට සමාන වේ. උපරිම ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට සමාන වේ. හරියන F බෙදීමේ ભેදක ප්‍රත්‍යාබලයට සමාන වෙන්න ඕන බලය අපි දන්නේ නැහැ. ඒක හොයන්න තියෙන්නේ. අරස්කඩ වර්ගඵලය 200 වැඩි කිරීම 10 ඍණ 6යි. බලය බෙදීම වර්ගඵලය ප්‍රත්‍යාබලය ඒක ભેදක ප්‍රත්‍යාබලයට සමාන වෙනවා. ભેදක ප්‍රත්‍යාබලය 5 වැඩි කිරීම 10 8යි. ඕක සුළු කරලා ගන්න. එතකොට උත්තරේ එනවා F වලගේ 1යි. එතන 10 ඍණ 3යි 10 5යි. එක වැඩි කිරීම 10 5යි නිව්ටන්. හරි ඊළඟ අවස්ථාවට යන්න. එම වර්ගඵලයෙන් සෑදී ඇති කම්බියකින් එම ද්‍රව්‍යයෙන් සෑදී ඇති කම්බියකින් කිලෝ නිව්ටන් 40ක භාරයක් එල්ලවීම සඳහා කම්බියට තිබිය යුතු අවම හරස්කඩ වර්ගඵලය අහන්න. කම්බියට තිබිය යුතු අවම හරස්කඩ වර්ගඵලය අහන්න. හරි එතනත් හරස්කඩ වර්ගඵලය අවම වෙන්න ඕන. F බෙදීමේ සමාන වෙනවා ભેදක ප්‍රත්‍යාබලය 5 වැඩි කිරීම 10ට. කැඩෙන්න ඉතා ආසන්න අවස්ථාව. කැඩීමට ඉතා ආසන්න අවස්ථාවේ ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට සමානයි. උපරිම බලය හෝ අවම හරස්කඩ වර්ගඵලය. උපරිම බලය හෝ අවම හරස්කඩ වර්ගඵලය. උපරිම බලය උපරිම වුණොත් ભેදක ප්‍රත්‍යාබලයට සමාන වෙන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලය අවම වුණත් ભેදක ප්‍රත්‍යාබලයට සමාන වෙන්න පුළුවන්. හරි? අවම හරස්කඩ වර්ගඵලය එහෙම නැත්නම් කම්බිය නොකැඩෙන පරිදි තැබිය හැකි අවම හරස්කඩ වර්ගඵලය කිව්වම ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට සමාන වෙනවා. හරි? එහෙනම් F කියන්නේ 40යි කිලෝ නිව්ටන් 40 වැඩි කිරීම 10 3යි මෙතන A කියලා එනවා 5 වැඩි කිරීම 10 ඍණ 8ක් කියලා. මෙතනින් එනවා 10 ධන 8ක් A වලගය 8 වැඩි කිරීම 10 ඍණ 5යි වර්ග මීටර. මේ වලගය. එතනදී ඔයාලා ඉගෙන ගත්තා නොකැඩෙන පරිදි බලය උපරිම වෙන්නත් පුළුවන් අරස්කඩ වර්ග බලය අවම වෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවේ ප්‍රත්‍යාබලය ભેදක ප්‍රත්‍යාබලයට සමාන වෙනවා කියලා. ලියා ගන්න මේ උත්තරේ. හරි ඊළඟට බලන්න දැන් අපි කතා කරා ප්‍රත්‍යාබලයත් එක්ක කොහොමද වික්‍රියාව වෙනස් වෙන්නේ කියලා. ඒතකොට ප්‍රත්‍යාබලයත් එක්ක වික්‍රියාව වෙනස් වෙන හැටි කතා කරා. දැන් අපි බලමු බලයත් එක්ක කොහොමද විතතිය වෙනස් වෙන්නේ කියලා. බලයත් එක්ක කොහොමද විතතිය වෙනස් වෙන්නේ කියලා. මේ විදිහට බලය යොදමින් විතතිය වෙනස් කරාම ආරම්භයේදී ක්‍රමානුකූලව ඔහොම රේඛීයව වැඩි වෙලා ඊට පස්සේ මේ පොඩි ආනතියක් එනවා. පොඩි ආනතියක් එනවා ඔය වගේ. මේක තමයි බල විතති සටහන කියලා කියන්නේ. බල විතති සටහන කියලා කියන්නේ. ඒතකොට මේ OA සීමාව තුල මේක සමානුපාතික සීමාව. OA සීමාව තුල බලන්න මෙතන අපිට O සිට A දක්වා බලය විතතියට සමානුපාතික වෙනවා. බලය විතතියට සමානුපාතික වෙනවා. හරි එහෙම නැත්නම් විතතිය බලයට සමානුපාතික වෙනවා.
එතකොට මෙන්න මේ සමානුපාතික සීමාව තුල කම්බියක ඇතිවන විතතිය ඒ විතතිය ඇති කිරීමට හේතු වන බලයට අනුලෝම සමානුපාතිකයි. සරලව කිව්වොත් ඊ සමානුපාතිකයි ඒ. ඔන්න ඕක අපි හඳුන්වනවා ප්‍රත්‍යස්ථාය පිළිබඳ හුග්ගේ නියමය කියලා. ප්‍රත්‍යස්ථාය පිළිබඳ හුග්ගේ නියමය. ඕක අපි හඳුන්වනවා ප්‍රත්‍යස්ථාය පිළිබඳ හුග්ගේ නියමය කියලා. හරි? ප්‍රත්‍යස්ථාය පිළිබඳ හුග්ගේ නියමය කියලා. එහෙනම් බලන්න සමානුපාතික සීමාව තුල බල විතති සටහන ඉස්සෙල්ලා දීලා තියෙනවා. ඒක ඇඳ ගන්නකෝ. බල විතති සටහන දීලා තියෙනවා. ඇඳ ගන්නකෝ ඒක. සමානුපාතික සීමාව තුළ කම්බික හට ගන්නා විතතිය එම විතතිය ඇති කරන්නා වූ ආතතියට අනුලෝම සමානුපාතික වේ. ලියන්න F සමානුපාතිකයි E කියලා. F සමානුපාතිකයි E. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් සමානුපාතික ලකුණ අයින් කරලා නියතයක් දානවා. මේක අපි හඳුන්වනවා බල නියතය කියලා. බල නියතය කියලා හඳුන්වනවා. දුන්නක් නම් දුනු නියතය කියලා ගන්නෙත් ඕකම. දුන්නක් නම් දුනු නියතය කියලා ගන්නෙත් ඕක. කේහි මාන ගන්න කේහි ලියා ගන්න මේක F සමානුපාතිකයි F සමානයි KE ඒ කියන්නේ බල නියතය කේහි මාන කේහි ඒකක අපි ඉස්සෙල්ලා ගමු කේහි ඒකක මීටරයට නිව්ටන් මාන m කෙල කැපෙනවා t ඍණ 2 කියලා t ඍණ 2 කියලා හරි ලියාගන්න හරි දැන් බලන්න f බෙදීමේ සමානයි y e බෙදීමේද f බෙදීමේ කියන්නේ f කියන්නේ ke ke බෙදීමේ සමාන නම් y e බෙදීම l කියලා අපිට ලියන්න පුළුවන් f සමානයි ke කියලා දැන් එහෙනම් මෙතනින් k එනවා බීම l කියලා k සමානයි ay බෙදීමේ බලන්න මේක ලියන්න එපා බලන්න මේ එකම ද්‍රව්‍යයෙන් හදලා තිබ්බොත් y නියතයි ඒක හරි නමුත් a l වෙනස් වෙනකොට k වෙනස් වෙනවා එකම ද්‍රව්‍යයෙන් හදලා තිබ්බත් පුතේ y නියතයි එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙනකොට y නියතයි නමුත් අරස්කඩ වර්ගඵලයයි දිගයි වෙනස් වුණොත් එහෙම වෙනස් වෙනවා. ඒ කියන්නේ බල නියතය යම් ද්‍රව්‍යයකට අදාළ නියතයක් නෙවෙයි. ඒ අදාළ ද්‍රව්‍ය හරස්කඩ හා එකම ද්‍රව්‍යයෙන් හදලා තිබ්බත් හරස්කඩ හා දිග මත ඒ කියන්නේ මාන මත k වෙනස් වෙනවා. දැන් දුන්නක වුණත් දුනු නියතේ නියතකයක් නෙමෙයි. දුන්නත් දෙකට කැපුවම දුනු නියතේ දෙගුණයක් වෙනවා. හරි? ඒ මොකද මාන වෙනස් වෙනවා. දිග වෙනස් වෙනවා. ඉතින් මෙතනත් ඒ වගේ තමයි. හරි? තියාගන්න ඕනේ. ඒ විස්තරය පහලින් දීලා තියෙනවා. රබර් තන්තුක ආතතිය නිව්ටන් 4ක් විට එහි දිග 10 සෙන්ටිමීටර් වේ. 10 සෙන්ටිමීටර් කියලා තියෙන්නේ. හරි. දිග 12 සෙන්ටිමීටර වෙනවලු ආතතිය 5ක් වෙනකොට. ආතතිය 16ක් වෙන විට දිග කොහොමද කියලා අහනවා. දැන් ඔය අපිට ගන්න පුළුවන් මෙහෙම F සමානුපාතිකයි E හුග්ගේ නියමය ගන්න. හුග්ගේ නියමයට අපි ආදේශ කරමු. පළවෙනි අවස්ථාවේ ආතතිය 4යි. මුල් දිග අපි L කියලා ගත්තොත් දිග 10යි. විතතිය අපි ගන්න ඕනේ. L නෝට් කියන්නේ ආරම්භක දිග මුල් දිග කියලා ගන්න. අන්තිමේ ආරම්භක දිග මුල් දිග L නෝට් කියලා ගන්න. එහෙනම් විතතිය කියන්නේ අවසාන දිගින් ආරම්භක දිග කරන්න. ওই විදිහට එනවා. දෙවෙනි සමීකරණය. ඊළඟට දෙවෙනි සමීකරණය ආතතිය 5ක් වන විට දිග 12යි.
12 රින L නෝට්. මේක දෙවන සමීකරණය. එහි ආතතිය 16ක් වන විට දිග කොපමණද කියලා අහන්න. L රින L නෝට්. මෙතනදී අපි L නෝට් දන්නෙත් නැහැ L දන්නෙත් නැහැ. ඉතින් L හොයන්න නම් ඉස්සෙල්ලම L නෝට් හොයන්න ඕනේ. ඒ හින්දා 1 2කින් බෙදන්න. 1 2කින් බෙදලා L නෝට් වල අගය ගන්න. 1 2කින් බෙදුවොත් 4 බෙදීම 5 සමාන වෙනවා. 10 රින L නෝට් බෙදීම 12 රින L නෝට්. හරි. ඔතනින් අගය එනවා මෙතන 48යි 4යි එහා පැත්තට ගියාම L නෝට් මෙහෙට එනවා 50යි L නෝට් දෙකක් කියලා එනවා. L නෝට් දෙකක් කියලා එනවා. හරි. හරි. ලියාගන්න. හරි. දැන් ඊළඟට 3 බෙදන්න 2කින් 3 2කින් බෙදුවම 16 බෙදීම 5 සමාන වෙනවා. L කියන්නේ ඒක අපි දන්නේ නැහැ. L නෝට් කියන්නේ 2යි. මෙතන 12 රින 2යි. එහෙනම් 16 බෙදීම 5 සමාන වෙනවා. හරි. L රින 2 බෙදීම 10යි. 34ක් කියලා එනවා එල්ලලා. මේක එකවරම සුළු කරලා ගන්න. L රින 2 මෙතන මේකට 1යි මේකට 2යි නම් 32කට 2ක් එකතු වුණා 34. ලියා ගන්නකො. ආතතිය නිව්ටන් 4ක් වෙනකොට දිග 10යි ආතතිය නිව්ටන් 5ක් වෙනකොට දිග 12යි ආතතිය නිව්ටන් 16ක් වෙනකොට දිග 9යි. මෙතන බලන්න ආතතිය සිදුවන වෙනස 1යි නිව්ටන්. ඊට අනුරූපව දිගේ සිදුවන වෙනස 2යි සෙන්ටිමීටර්. ඔය හරි. ඊට පස්සේ මේ දෙන්න ගත්තොත් එහෙම මේ දෙන්න ගත්තොත් ආතතිය සිදුවන වෙනස 12යි. මේ ආතතිය සිදුවන වෙනස 12යි. නේ? 1යි නිව්ටන්ට 2යි සෙන්ටිමීටර දිගේ වෙනසක් වෙනවා නම් 12යි නිව්ටන්ට 1යි නිව්ටන්ට 2යි සෙන්ටිමීටර එකට 2ක සෙන්ටිමීටර වෙනසක් වෙනවා නම් 12යි නිව්ටන් වලට සිදුවන දිගේ වෙනස 24යි සෙන්ටිමීටර වෙනවා. 24යි සෙන්ටිමීටර වෙනවා. හරි. එහෙනම් මෙතන දිග කීයද? 10යි ඉඳන් 24ක් වෙනස් වෙලා 34යි සෙන්ටිමීටර කියලා. 10යි ඉඳන් 24ක් වෙනස් වෙලා 34යි සෙන්ටිමීටර කියලා. එහෙනම් අපිට ওই ගාන මේ ක්‍රමයට හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් විභාගෙදී ඒ විදිහට යන්න එපා. ඒ ක්‍රමයට යන්න එපා. මම තියරි පන්තියේ කියලා දුන්නේ මේ ක්‍රමේ විතරයි. ඒකයි මම කිව්වේ හැමෝටම අද එන්න කියලා. මේ තප්පර දෙකකින් උත්තරේ එනවා. හරි. තප්පර දෙකකින් උත්තරේ එනවා. නිව්ටන් 1කට අනුරූප දිගේ සිදුවන වෙනස සෙන්ටිමීටර් 2යි නම් නිව්ටන් 12කට අනුරූපව දිගේ සිදුවන වෙනස 24යි. ඒ කියන්නේ ආරම්භක දිග 10යි නම් 24ක වැඩිවීමක් සෙන්ටිමීටර් 34යි. උත්තරේ. ওই විදිහට හදන්නත් පුළුවන්. ලියන්න මෙහෙම දෙවෙනි ක්‍රමය කියලා. දෙවෙනි ක්‍රමය කියලා තියාගන්න. 66 2016 විභාග ගාන යම් මාපාංකයේ y වන ද්‍රව්‍යයකින් සාදැයි ස්කන්ධය 4යිම්ද හරස්කර වර්ගබල හේදවන බර ඍජුකෝණාශ්‍රාකාර ලෝහ කුට්ටියක් රූපයේ පෙන්වා ඇති පරිදි තිරස් පෘෂ්ඨයක් මත තියලා තියෙනවා. එහි උස දීලා තියෙනවා. ඊට සඳහන් කළ කුට්ටියට සර්වසම කුට්ටි 4ක් රූපයේ පෙන්වා ඇති පරිදි එකිනෙක මත තබා ඇති විට එම කුට්ටි 4 සම්පූර්ණ උස අහනවා. මේ විදිහට එකිනෙක මත තියලා තියෙනවා. ඔය විදිහට.
දැන් මෙහෙම එක කුට්ටියක් තියෙනවා. ඊළඟට තව කුට්ටියක් තියෙනවා. හරි මම ටිකක් ලොකුවට ඔකන් ඇන්දොත් මෙන්න මේ විදිහට එක කුට්ටියක් තියෙනවා. දැන් තව කුට්ටියක් තියෙනවා. ඊළඟට තව එකක්. එතකොට මේ කුට්ටි පහළම කුට්ටිය ගත්තම එයාට ඉහළින් තියෙන කුට්ටි 3ක්. හරි. ඉහළින් තියෙන කුට්ටි 3ක්. මේ විදිහට. දැන් බලන්න. මෙයා මත යෙදෙන බලය 1යි 2යි 3යි. මේ කුට්ටිය මත යෙදෙන බලය F නම් මේ කුට්ටිය මත ඉහළින් තියෙන කුට්ටි දෙකේම බලය යෙදෙනවා 2යි F. මේ කුට්ටිය මත ඉහළින් තියෙන කුට්ටි තුනෙන්ම බලය යෙදෙනවා 3යි F. 3යි F. ඔය විදිහට. බලය දැන් කුට්ටි ගාන අනුව බලය වෙනස් වෙනවා. තමන් නිසාම තමන් කවදාවත් සම්පීඩනය වෙන්නේ නැහැ. තමන්ගේ බර හින්දා තමන් සම්පීඩනය වෙනවා. වෙන්නේ නැහැ. මෙතන බලන්න. මෙතන මෙයාගේ විතතිය අපි ගමු E කියලා. මෙයා නිසා මෙයා සම්පීඩනය වෙන්නේ නැහැ. මෙයා සම්පීඩනය වෙන්නේ නැහැ. මෙයාගේ E බිඳුවයි. මෙයා E නම් බලය ඔන්න දැන් හුග්ගේ නියමයේ බලය විතතියට සමානුපාතිකයි. විතතිය බලයට සමානුපාතිකයි. විතතිය බලයට සමානුපාතිකයි කියන්නේ බලය දෙගුණයක් වෙනකොට විතතිය දෙගුණයක් වෙනවා. බලය තුන් ගුණයක් වෙනකොට විතතිය තුන් ගුණයක් වෙනවා. හරි? දැන් අපි මෙතනින් නැවත වතාවක් මම කියන්නම්. එක කුට්ටියක් තියෙන හින්දා බලය F නම් මෙයාට ඉහළින් තියෙන කුට්ටි දෙකක බර දැනෙනවා බලය 2යි F. මෙයාට ඉහළින් කුට්ටි 3ක් තියෙනවා බලය 3යි F. ওই විදිහට එන්නේ. 3යි F. හරි? බලය 3යි F කියලා. තේරුණාද? හරි. එහෙනම් දැන් බලන්න. හුග්ගේ නියමය අනුව විතතිය බලයට සමානුපාතිකයි. නැත්නම් බලය විතතියට සමානුපාතිකයි. බලය දෙගුණයක් වෙනකොට එහෙනම් විතතිය දෙගුණයක්. මෙයා E නම් මෙයා 2යි E කියලා ගන්නවා. බලය 3 ගුණයක් වෙනකොට විතතිය 3 ගුණයක්. එහෙනම් මෙතන 3යි E කියලා ගන්නවා. හරි? එහෙනම් අපිට ගන්න පුළුවන් මෙහෙම F බෙදීම A සමානයි y E බෙදීම L වලින් E සමාන වෙනවා F L බෙදීම y A වල. F L බෙදීම y A වල. හරි? එහෙනම් අපි E කියන්නේ මොකක්ද කියලා බලමු. ඉහළින් තියෙන බර mg. මෙයාට ඉහළින් තියෙන බර mg. එකම බර තියෙනවනේ. mg L එක කුට්ටියක උස. හරි? මෙන්න මේ කුට්ටිය උස L කැපිටල් L කියලා දීලා තියෙනවා. mg L බෙදීම y A. ඔන්න ඔය විදිහට. හරි දැන් අපෙන් අහන්නේ කුට්ටි හතරෙහි සම්පූර්ණ උස. ඔන්න E කියන එක හෙව්වා කුට්ටි හතරේ සම්පූර්ණ උස L L L L. කුට්ටි හතර සම්පීඩනය වුණේ නැත්නම් 4යි L. හැබැයි ඒකෙන් දැන් මොකද්ද වෙන්නේ? විතති ටික අඩු වෙන්න ඕන. මේ විතතීන් ඒ කියන්නේ සම්පීඩන වෙනවා. සම්පීඩනයන් ටික අඩු වෙන්න ඕන. එතකොට මුළු උස එනවා. ඔන්න ඕක තමයි මුළු උස කියලා කියන්නේ. සම්පීඩනයන් අඩු වෙන්න ඕන. මෙයා 3යි මෙයා 2යි මෙයා උස අඩු වෙනවා සම්පීඩන නිසා. එතකොට මුළු උස එන්නේ 6යි ප්‍රමාණයක් අඩු වෙලා 4යි L වලින්. එහෙනම් 4යි L රින 6යි L mg capital බෙදීම y ඔය විදිහට. උත්තරය අංක 4. 2017 විභාග ගැටලුව දැන් මෙන්න මේ විදිහට සාමාන්‍ය අවකාශයේ තියෙනවා. සාමාන්‍ය අවකාශයේ තියෙනකොට වායුගෝලීය පීඩනය නිසා බලයක් ඇති වෙනවා. මම වායුගෝලීය පීඩනය P නෝට් කියලා ගන්නම්. P නෝට් හරස්තර වර්ග බලයෙන් වැඩි වුණාම බලයක්. එතකොට ඊළඟ අවස්ථාවේ කියන්නේ බුදේ මෙන්න මේ විදිහට
මේ විදිහට තියනවලු. හැබැයි උඩින් තියෙන රික්ත කුටීරයක්. රික්ත කුටීරයක් තියෙනකොට වායුගෝලීය පීඩනය නිසා බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මෙතන වායුගෝලීය පීඩනය නිසා බලයක් ඇති වෙන්නේ නැහැ. වායුගෝලීය පීඩනය නිසා බලයක් ඇති වෙන්නේ නැහැ කියලා සම්පීඩනයක් නැහැ. හැබැයි මෙතනදී වායුගෝලීය පීඩනය නිසා සම්පීඩනයක් ඇති වෙනවා. මෙතනදී වායුගෝලීය පීඩනය නිසා බලයක් ඇති ඒක නිසා සම්පීඩනයක් ඇති වෙනවා. එහෙනම් ආරම්භක දිග කියලා ගන්න ඕන මෙන්න මේ එල්නෝන. සම්පීඩනය නොවූ දිග. සම්පීඩනය වුණාට පස්සේ දිග එල් කියලා අපිට ගන්න පුළුවන්. ඔය විදිහට. දැන් අපෙන් අහන්නේ එල් බෙදීම එල් නෝට අනුපාතය. උත්තරේ යම් මාපාංකයක් තියෙනවා. බලයන් ගැන අහන්නේ. ආරම්භක දිගවල් තියෙනවා අවසාන දිගවල් තියෙනවා. එහෙනම් මොකද්ද සමීකරණය? F බෙදීම A සමානයි y E බෙදීම A. ඔන්න ඔය සමීකරණය දාන්න. හරි? L බෙදීම L නෝට් කියන අනුපාතය තමයි අපෙන් අහන්නේ. එහෙනම් යෙදෙන බලය P නෝට් A එළිම බලය බෙදීම වර්ග බලය P නෝට් කියලා ගන්නත් පුළුවන්. y E කියලා කියන්නේ විතතිය කියලා කියන්නේ ආරම්භක දිගින් අවසාන දිග අඩු වෙලා නැවත ආරම්භක දිගින් බෙදන්න ඕන. එහෙනම් මෙතනින් එනවා P නෝට් බෙදීම y සමාන වෙනවා 1 ඍණ L බෙදීම L නෝට්. එහෙනම් L බෙදීම L නෝට් කියලා කියන්නේ එතනින් අපිට ගන්න පුළුවන් එහා පැත්තට අරන් ගියොත් මේ එහා පැත්තට අරන් යන්න 1 ඍණ P නෝට් බෙදීම y කියලා. උත්තරේ එනවා අංක 1. උත්තරේ අංක 1. 12 වෙනි ගැටලුවට යන්න ආරම්භක දිග දීලා තියෙනවා 30 සෙන්ටිමීටර කියලා. 4 නිව්ටන් විශාලත්වයක් ඇති බලයකින් අදිනු ලැබූ විට දිගේ වැඩිවීම 24යි. එහෙනම් නිව්ටන් 4කට අනුරූප දිගේ වැඩිවීම 24යි. බලයට අනුරූපව විතතිය 24යි. මේ තියෙන බලය 24යි සෙන්ටිමීටර. එහෙනම් නිව්ටන් 1කට අනුරූප දිගේ වැඩිවීම කීයද? 6යි සෙන්ටිමීටර. දෙපැත්තම 4ෙන් බෙදන්නකො. 4කට 24යි නම් 1කට 6යි. එහෙනම් නිව්ටන් 7කට අනුරූප දිගේ වැඩිවීම මේක 7ෙන් වැඩි කරා 42යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර 42ක් එනවා දිගේ වැඩිවීම. මේ තියෙන්නේ E. එහෙනම් නව දිග කියලා කියන්නේ L නෝට් ධන E. L නෝට් කීයද? 30යි. මෙතන 42යි. ඔක්කොම එනවා 72. ඒ විදිහට සමානුපාතික ක්‍රමයෙන් ගන්න පුතේ හුග්ගේ නියමයට අනුව. දැන් මම කම්බියක් මත බලයක් යොදනවා. මේක යාන්ත්‍ර විද්‍යාව අපි කතා කරලා තියෙනවා. ශූන්‍යේ ඉඳන් F දක්වා වැඩි. බිඳුවේ ඉඳන් F දක්වා වැඩි. ඒතර කම්බිය මත යොදන සාමාන්‍ය බලය කියන්නේ සාමාන්‍ය බලය කියන්නේ ආරම්භක බලයයි අවසාන බලයයි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. බෙදීම දෙකයි. හරි. ආරම්භක බලයයි අවසාන බලයයි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. බලන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය එහෙම නැත්නම් වික්‍රියා ශක්තිය කියනකොට කම්බියක් මත යොදන බලය ශූන්‍ය සිට F දක්වා වැඩි කරන අවස්ථාවක් සැලකෙනවා. විට විතතිය E නම් කම්බිය මත සාමාන්‍ය බලය කියලා ලියා ගන්න. සාමාන්‍ය බලය සමානයි ආරම්භක බලය දන අවසාන බලය බෙදීම දෙකයි. ඔය විදිහට එනවා. හරි. එතකොට කම්බිය මත සිදු කළ කාර්යය කම්බිය මත සිදු කළ කාර්යය කියන්නේ පුතේ මේක ලියා ගන්න උනාලා කම්බිය මත සිදු කළ කාර්යය කියන්නේ සාමාන්‍ය කාර්ය අපි ගන්නේ බලය වැඩි කිරීම ස්ථාපනය. දැන් මෙතන බලය වෙනුවට එන්නේ සාමාන්‍ය බලය. එහෙම නැත්නම් මධ්‍යන්න බලය වැඩි කරන්න ඕන විස්ථාපනයෙන්. මෙතන විස්ථාපනය කියන්නේ කම්බියේ දිගේ වැඩිවීම. මෙතන තියෙන ලක්ෂය බලය වැඩි කිරීම නිසා මෙතෙන්ට එනවා. ඔන්න ඕක තමයි බලයේ උපයෝගී ලක්ෂය. බලයේ යොදන දිශාවට සිදු කරපු විස්ථාපනය. එහෙනම් කාර්ය කියන්නේ ලියන්න එතන පහලින් කාර්ය සමානයි සාමාන්‍ය බලය වැඩි කිරීම විස්ථාපනය. විස්ථාපනය වෙනකොට අපි දාන්නේ විතතිය. වරහන් ඇතුලේ විතතිය කියලාත් ලියන්න. මොකද බලයේ ලක්ෂය බල යොදන ලක්ෂය ඔය දුරකින් එහාට ගිහිල්ලා තියෙනවා. හරි විතතිය ඔය විදිහට එනවා.
කාර්ය සමානයි සාමාන්‍ය බලය වැඩි කිරීම විස්ථාපනය එහෙම නැත්නම් විතතිය කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් එතනින් කාර්ය කියන එක එනවා W සමානයි සාමාන්‍ය බලය F බෙදීම 2යි විතතිය E W සමානයි FE බෙදීම 2යි කියලා එනවා. හරි? FE බෙදීම 2යි කියලා එනවා. ඒකත් ලියා ගන්න. මේක ඉස්සරහින්. FE බෙදීම 2යි. නැත්නම් භාගයයි FE ඔය විදිහට. හරි. දැන් මෙතන අපිට පුළුවන් පුතේ මේක ලියා ගන්න. F වෙනුවට ආදේශ කරන්න KE. එහෙනම් මෙතනින් එනවා භාගයයි KE වර්ගය. භාගයයි KE වර්ගය කියලා. හරි? මේ විදිහට දණ්ඩ මත නැත්නම් වස්තුව මත සිදු කරන කාර්ය එයාගේ වික්‍රියා ශක්තිය විදිහට එහෙම නැත්නම් දිගේ වැඩිවීම නිසා ඇතිවන ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට ගබඩා වෙනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට ගබඩා වෙනවා. දැන් බලය හා විතතිය අතර ප්‍රස්ථාරය ගන්න. බලය හා විතතිය අතර ප්‍රස්ථාරය ගත්තොත් මේ විතති අක්ෂයත් එක්ක හදන වර්ග බලය අනිවාර්යයෙන්ම විතති අක්ෂය වෙන්න ඕන. දැන් මෙතන ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද එන්නේ? භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ඔන්න ඔය විදිහට එනවා. භාගයයි FE එනවා. විතති අක්ෂය සමග සාධන වර්ගඵලය. බලන්න බල විතති සටහනක E අක්ෂය සමග සාධන වර්ගඵලයෙන් වික්‍රියා ශක්තිය ලැබේ කියලා කියනවා. හඳ ගන්න ඕක. හඳ ගන්න ඕක. දැන් බලන්න මෙන්න මේ විදිහට වැඩි වුණොත් එහෙම. මේ විදිහට බලයත් එක්ක විතතිය වැඩි වෙනවා. බලය F1 ඉඳන් F1 දක්වා වැඩි කරනවා. විතතිය E1 ඉඳන් E2 දක්වා වැඩි කරනවා. දැන් මෙන්න මේ කොටසේ වර්ගඵලයෙන් තමයි ඔය කියන වික්‍රියා ශක්තිය. අපි ඒක බලමු කොහොමද එන්නේ කියලා. W සමාන වෙනවා මෙතෙන් ත්‍රිපීසියමක් භාගයයි සමාන්තර පාද දෙකේ දිගේ එකතුව F1 ධන F2යි ලම්බ උස E2 ඍණ E1 කියලා. ඔන්න E2 ඍණ E1 කියලා. ලියා ගන්න එක. එතනවා බාහිර F බලය. පරස්පර වර්ගඵලයේ දිගේ එල්ලන දණ්ඩක් මත බාහිර F බලයක් යොදනවා. මට මෙතනදී ගන්න ඕන ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය කියන්නේ මුළු වික්‍රියා ශක්තිය මුළු මම මෙහෙම ලියන්න මුළු වික්‍රියා ශක්තිය බෙදනවා මුළු පරිමාවෙන්. මම ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය W නෝට් කියලා ගන්නම් පුතේ. මුළු වික්‍රියා ශක්තිය එන්නේ භාගයයි FE ඒක බෙදන්න ඕන පරිමාවය. එහෙනම් මෙතනින් එනවා A ගෙන් බෙදනවා F බෙදීම A වතාවක් E බෙදීම A. අහගෙන ඉන්න. ඔතන මට F බෙදීම A වෙනුවට ආදේශ කරන්න පුළුවන් y E බෙදීම L කියලා. y E බෙදීම L ඊට පස්සේ මෙතන එනවා නැවත E බෙදීම A. අවසානයේ උතන උත්තරේ එනවා මම මෙතනින් ලියන්නම්. ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය W නෝට් කියන එක භාගයයි යම් මාපාංකයේ වැඩි කිරීම වික්‍රියාවේ වර්ගය. මම ඔක වචනෙමුත් ලියන්නම් W නෝට් සමාන වෙනවා භාගයයි යම් මාපාංකය වැඩි කිරීම වික්‍රියාවේ වර්ග. ඔන්න ඔය විදිහට. අර ලියා ගන්න එක ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. භාගයයි යම් මාපාංකයේ වැඩි කිරීම වික්‍රියාවේ වර්ගය කියලා. මේ විදිහට W නෝට් කියන එක අපි ගත්තා භාගයයි
හරි F බෙදීම A වතාවක් E බෙදීම A. මේක හරියට භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස වගේ. ත්‍රිකෝණයක් අපි ගමු E බෙදීම L එක F බෙදීම A වෙනස් වෙනවා. ඔන්න ඔය E බෙදීම L එක F බෙදීම A වෙනස් වෙනවා. හරි. එතකොට බලන්න පුතේ. මෙතන මේ වෙලේම අපි ගන්නෙ විතති අක්ෂය එහෙම නැත්නම් මෙතන ගන්නෙ වික්‍රියා ශක්තිය. මේ බලන්න. භාගයේ ආධාරකය කියන්නේ E බෙදීම L ලම්බ උස කියන්නේ F බෙදීම A. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් එනවා ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය. ඒකක පරිමාවක වික්‍රියා ශක්තිය එනවා ප්‍රත්‍යා බලය හා වික්‍රියාව අතර ප්‍රස්ථාරයේ වර්ගඵලය. ප්‍රත්‍යා බලය හා වික්‍රියාව අතර ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් එනවා. හරි. ඒක ඇඳගෙන ලියා ගන්නකො සමීකරණය ලියලා ඕක නම් කරගන්න.